හරි. ඔයගොල්ලන්ට 10 වසරේ දෙවනි වාරේ පළවෙනි වාරේ තියෙන බීජීය භාග කියන පාඩම තමයි අද අපි කතා කරන්න තීරණය කරේ. එතකොට මේ බීජීය භාග වලට අදාළව සාමාන්‍යයෙන් කොහොමද මේ ගණන් හදන්නේ? මේවට ඕන කරන ප්‍රධාන මූලික උදාහරණ කීපයක් එක්ක මම ගණන් කීපයක් හදනවා. ඒතකොට මේක හැදුවට පස්සේ ඕගොල්ලන්ට තියෙන වගකීම තමයි ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා මේ බීජීය භාග පාඩම. ඒ අච්චු පොතේ තියෙන ඔක්කොම ගණන් ටික ඔයගොල්ලෝ ඒ ටික හදාගෙන යන්න. එතකොට මේ විදිහේ ගණන් ආකෘතියක් තමයි මම අද ඔයගොල්ලන්ට කතා කරන්නේ. එතකොට බීජීය භාග කියන්න කලින් බීජීය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අපි සාමාන්‍යයෙන් 7 වසර 8 වසර දැන් ඉගෙනගෙන ඇති ඔයගොල්ලෝ. බීජීය සංඛ්‍යා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි දන්න පදයක් හා නොදන්න අඥාත පදයක්. ඥාත පදයක් හා අඥාත පදයක්. ඒක උදාහරණයක් විදිහට 2 කියලා ගත්තොත් ඥාත පදයක්. A කියලා ගත්තොත් අඥාත පදයක්. හරි? ඥාත පදයක් හා අඥාත පදයක් අතර කිසියම් ගණිත කර්මයකට ලක් වෙච්ච ප්‍රකාශනයකට අපි කියනවා බීජීය ප්‍රකාශනය. ඒතර ගණිත කර්මයක් කියලා අපි කියන්නේ සාමාන්‍ය පොඩි පන්තිවලදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන අවස්ථා හතරෙන් තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ. හරි? රයිට්. එතකොට භාග සංඛ්‍යාවක් කියන්නේ කොහොමද දන්නවා? හරයක් හා ලවයක් අන්තර්ගත වෙච්ච දෙයකට අපි සාමාන්‍යයෙන් භාග කියලා අපි කතා කරන්නේ. එතකොට මේ බීජීය භාග මේ වගේ බීජීය දන්න නොදන්න පද ගණිත කර්මයකට ලක් වෙච්ච භාග සංඛ්‍යා ගැන කොහොමද මේ වගේ එකතු කිරීම, අඩු කිරීම කතන්දරේ තමයි අපි මේකදී අද කතා කරන්නේ. හරි රයිට් අපි එනම් පාඩම පටන් ගමු මම උදාහරණ ඕගොල්ලන්ට 15ක් කතා කරනවා 10 වසරේ මේ පාඩමට අදාළව මම තෝරගත් උදාහරණ 15ක් කතා කරනවා ඒ 15 ඕගොල්ලෝ හරියට පරිශීලනය කරලා එතනින් එහාට අච්චුපොතේ ඕගොල්ලන්ට තියෙන ගණන් ඔයාලා හම්බුන ඕනම ගාණක් හදන්න පුරුදු වෙන්න. හරි ඊට පස්සේ මේකෙදි කියලා දෙන්න පොඩි මූලික කාරණාවක් තියෙන මූලික කාරණාව තමයි ඔයා අනිවාර්යයෙන්ම මේ බීජීය භාගගෙන පාඩමේදී දැනගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම අර කුඩා පොදු ගුණාකාරයේ සෙවීම කියන කොටස හොඳටම පරිශීලනය කරලා තියෙන්න ඕනේ. ඒක ඔයාට මේක කරන්න ලොකු වාසියක් වෙයි. හරි. එහෙනම් අපි යම් පළවෙනි උදාහරණයට මම මගේ පළවෙනි උදාහරණ විදිහට ගන්නවා 3 බෙදීම x ධන එකයට 3x කියලා ගන්නවා. හරි. දැන් මේ ගාන ගත්තම මේ ගාන ඔයාලට පේනවා මේ දෙන්නගේ මේ භාග සංඛ්‍යා දෙකක් මේ භාග සංඛ්‍යා විසඳනකොට ඔයා ඉගෙනගෙන තියෙනවා කලින් භාග පාඩමකදී අපි සාමාන්‍යයෙන් මේ දෙන්නට පොදු වෙන හරයක් හදා ගන්නවා. මෙයාගේ හරය සමාන කරගන්නවා. ඒතකොට මෙයාගේ හරය 3x ඉඳන් මේකේ හරය මෙයාගේ හරයට සමාන කරගන්න මේක 3ෙන් වැඩි කරා නම් හරි. ඒතකොට මේක 3ෙන් වැඩි කරලා විතරක් බෑ උඩ එක්කනත් 3ෙන් වැඩි ගන්න ඕනේ ඒක ඔයා දන්නවා. එහෙම නැත්නම් අපි අර කලින් පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා කුඩා පොදු ගුණාකාරය කියලා කොටසක්. මේ x එකයි 3x එකයි බෙදාගෙන යනවා පල්ලෙහාට. ඉස්සල්ලාම මේක 3ෙන් බෙදනවා. x එක බෙදෙන්නේ නැහැ xමයි. මේක 3ෙන් බෙදුවම x. දැන් මේක බෙදනවා x ගෙන්. x එක x ගෙන් බෙදුවම 1යි. මෙතනටත් 1යි. දැන් මේ දෙකේ ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරය. ඒතකොට අපි ඒකට කියනවා 3ix කියලා. පැහැදිලි? හරි 3ix ආවා අපිට. ඒතකොට 3ix ට අපි x ඒවා කීයක් තියනවද කියලා බලන්න. මේ 3ix ට x ඒවා කීයක් තියනවද කියලා බලන්න. ඒතකොට අපි කරන්නේ 3ix x ගෙන් බෙදලා බලන්න. මේ x ට මේ x ගාපුවම 3ක් තියෙනවා. එහෙනම් 3ix x ඒවා 3යි. ඒ 3 මේ 3ෙන් වැඩි කරාම 9යි. 3ix ඒවා. ඒ කියන්නේ දන්නවනේ 10ට 10 ඒවා එකයි ඒ වගේ. 3ix ඒවා එකයි. ඒක මේකෙන් වැඩි කරාම එකයි. එහෙනම් අපේ උත්තරේ 9යි එකයි 10 බෙදීම 3ix කියලා හම්බ වෙනවා. හරි පැහැදිලි කියලා හිතනවා. මම දෙවෙනි උදාහරණයක් මේකමයි යනවා. ඔයාලා මොනවා හරි ගැටලු තිබ්බොත් ඔයාලට කතා කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරි මේ හදලා ගණන් ටික ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් නැත්නම් ඒ ගණන් හරියට ඔයා හදන්න පුළුවන් තරම් පෝස්ට් කරලා බලන්න වීඩියෝ එකේ මොනවා හරි ඔයාලට ගැටලුවක් ආවොත්. හරි. දෙක. මම උදාහරණ දෙවෙනියක් ගන්නවා මෙහෙම. 3 බෙදීම 5යින් ධන 5 බෙදීම 4යින් වර්ගය කියලා. 3 බෙදීම 5යින් ධන 5 බෙදීම 4යින් වර්ගය. මේ දෙන්න පොදු හරය ගමු. එතකොට පොදු හරය ගන්න ඔයාලට මම කියලා දුන්නා මොකක්ද? කුඩා පොදු ගුණාකාරයෙන් හොයන්න. අර මේක දෙකෙන් බෙදන්න 5යින් බෙදෙන්නේ නැහැ. 4 දෙකෙන් බෙදුවම 2යින් වර්ගය. ආයි මේකත් දෙකෙන් බෙදන්න. එතකොට මේක 5යින් මේක දෙකෙන් බෙදුවම m වර්ගය. දැන් මේක 5ෙන් බෙදන්න. එතකොට m එකයි මෙතන m වර්ගයයි එනවා. දැන් මේක m එකෙන් බෙදන්න. එකයි මේ m වර්ගයෙන් බෙදුවම m එකක් විදුයි. ආයි m ගෙන් බෙදුවම එකයි එකයි. දැන් වැඩි ගන්න. දෙවරක් 2 4යි 4 අපා 20යි 20යි m වර්ගය. 20යි m වර්ගය. ඔන්නෝම එකක් ඒක. දැන් 20යි m වර්ගෙට 5යි m ඒවා බෙදලා බලනවනේ මතකනේ.
20යි m වර්ගයට අපි බෙදනවා 5යි m මේවා කීයද කියලා. එතකොට 5 වරක් 1යි 20ට 4යි දර්ශක පාඩම් මතකයි 7 8 9 ඉඳන් තියෙනවා. මේ m වලට එකකට මෙතන m වල එකක් යනවා. එතකොට ඉතුරු වෙන්නේ 4යි m කියන එකක්. 4යි m. එහෙනම් 20යි m වර්ගයට 5යි m මේවා තියෙනවා 4යි m ප්‍රමාණය. ඒ 4යි m ගිහලා 3ෙන් වැඩි වෙනවා. එතකොට 4 වරක් 3 12යි m. දාන 20යි m වර්ගයට 4යි m වර්ගය බලන්න. හරි මම මෙතනින් බෙදලා පෙන්නන්නම්. 20යි m වර්ගයට 4යි m වර්ගය බලන්න. m වර්ගයට m වර්ගය ගියා 4 වරක් 1යි 20ට 5යි. 5 වරක් 5 25යි. පැහැදිලිද කියන්නේ? එහෙනම් මේ උත්තර එනවා 12යි m ධන 25 බෙදීම 20යි m වර්ගය කියලා. හරි ගැටලුවක් නැහැ. right අපි යන් එන උදාහරණ 3ට වගේ තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණේ තියෙනවා මම මේක ඔක්කොම මකලා තුන්වෙනි උදාහරණ ලියන්නම්. හරි දැන් ඔයාලට කාටවත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දැන් ගන්නවා නේද මේ m පදේ මේ නියත පදේ m පදයි නියත පදේ එකතු කරන්නේ නැහැ පුතේ. හොඳේ ඒක ගැටලුවක් වෙන්න බෑ ආ. හරි. කරේ දෙන්න වර්ග දෙකක් හොඳේ. right අපි යන් තුන්වෙනි උදාහරණයට 3 3 බෙදීම 4ix ඍණ 2 බෙදීම 3ix ධන 1යට 2ix. හරි ඕම එකක් තියෙනවා. දැන් මේ ටිකේ පොදු හරය මුලින්ම හොයාගන්න එපා. මේ ඔක්කොගෙම මේ තියෙන කට්ටියගෙන් පොදු හරය හොයාගන්න. එහෙනම් ඉලක්කමක් විදියට ගත්තොත් 4යි 3යි 2යි පොදු හරය. ඒ කියන්නේ 4ෙනුත් බෙදෙන 3ෙනුත් බෙදෙන 2ෙනුත් බෙදෙන කුඩාම එක්කන. කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඒකනේ. අපි දන්නවා. ඔයා ඉස්සෙල්ලා මම බෙදුවාගේ හොයලා බෙදලා බලන්න 12. 12 4ෙනුත් බෙදෙනවා 12 3ෙනුත් බෙදෙනවා 12 2ෙනුත් බෙදෙනවා. ඊළඟ හැමෝටම x එකක් ඉන්න එකෙන්ද මම x කියලා ගන්නවා 12යි x. හරි. right 12යි x වලට 4යි x ඒවා කීයද? ඒක මොකද කරන්නේ? මේ 12යි x 4යි x ගෙන් බෙදෙනවා. එතකොට x x කැපෙනවා 12ට 4 ඒවා 3යි 3 වරක් 3 9යි. ඍණ 12යි x 3යි x ඒවා බලනවා. x x කැපෙනවා 12ට 3 ඒවා 4යි 4 වරක් 2 8යි. ධන 12x 2x ඒවා 12x 2x ගෙන් බෙදෙනවා. එතකොට x x කැපෙනවා 12ට 2 ඒවා 6යි 6 වරක් 1 6යි. දැන් 9න් 8ක් ගියාම කීයද? 1යි. ඒකට 6ක් එකතු කරාම 7යි. 7 බෙදීම 12x. හරි ගැටලුවක් නැහැ කියලා හිතනවා තේරෙනවා කියලා හිතනවා ඈ. රයිට් අපි යන් ඊළඟට 4 වෙනි ගාන වගේ. රයිට් 4 වෙනි ගානේ මම මෙහෙම එකක් අරන් තියෙන පොඩි බොහොම සරල ගානක්. a බෙදීම b ඍණ b බෙදීම a. දැන් මේ දෙන්නගේ පොදු හරය. දන්නවනේ. by ඒවයි පල්ලෙහාට බෙදාගෙන යන්නේ. ඒතකොට b ගේ a ගේ පොදු හරය වාඩිනවා ab ගුණිතය. හරි. b එකයි a එකයි මෙහෙට බෙදන්න. ඒතකොට a ගෙන් බෙදුවම b බෙදෙන්නේ නැහැ. a එක බෙදෙනවා 1යි. දැන් b ගෙන් බෙදන්න. ඒතකොට 1යි 1යි. ab ගුණිතය. හරි. ab ට b ඒවා කීයද? කොහොමද බලන්න? ab ට b ඒවා. b ගෙන් බෙදලා බලන්න. ඒතකොට ඉතුරුයි a. a එක ගිහලා මේකෙන් වැඩි කරනවා. එතකොට එනවා a වර්ගය. හරියට තේරෙනවද කියන්නේ? ab ට b ඒවා බලන්න. එතකොට ab ව b ගෙන් බෙදනවා. ab කියන ප්‍රකාශනයේ b ඒවා කොච්චරක් තියෙනවද? දැන් මෙතන තියෙන්නේ 10 නම් මෙතන තියෙන්නේ 5 නම් 10ට 5 ඒවා කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඒක තමයි කරන්නේ. එහෙනම් ab ට b ඒවා බලනවා. ab ව b ගෙන් බෙදනවා. b ට b කැපෙනවා ඉතුරු a. ඒ a එක ඇවිල්ලා මේ a එකෙන් වැඩි වෙනවා. එතකොට a වර්ගය. හරි. ඍණ AB ට A ඒවා බලනවා. A ට A කැපෙනවා ඉතුරු වෙන්නේ B. AB එක ගිහලා මේ B ගෙන් වැඩි වෙනවා. එතකොට එනවා B වර්ගය. දැන් උඩ දෙන්නගේ නම් ඔයාලට ඉන්නවා වර්ග දෙකක අන්තරය. එහෙනම් අපිට ඕන එක ලියන්න පුළුවන්. A ඍණ B A ධන B කියලා බෙදීම AB. පැහැදිලි කියලා හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් බලන්න. ඕක තමයි අපේ කාරණා. හරිනේ. අපිට කියන්නේ උදාහරණ 4ක් ඇදුවා අපි. අපි යන් එන ඊළඟට පස්වෙනි ගාන. බලමු පහ. පස්වෙනි ගානට මම තෝරන් තියන්නේ මේ ගාන. 3 බෙදීම 2a වර්ගය ඍණ 5 බෙදීම 4b ධන 4b බෙදීම 3. හරි. දැන් ඔයා කුඩා පොදු ගුණාකාර මම හිතන්න කියන්නේ ගාන බෝඩ් එකේ හදලා පෙන්නන්න කලින් ඔයාට අක් ගාලා හිතන්න බලන්න. කුඩා පොදු ගුණාකාරයෙන් මේ පද තුනෙන් කවුද එන්නේ? 2යි 4යි 3යි අපි ඉස්සල්ලා ගානෙත් හෙව්වා.
පොදු හරය එන්න ඕනේ 12 ඉලක්කම විදියට. ඒ වර්ගයක් තියෙනවනේ. ඒතකොට ඒ වර්ගයක් තියෙන හින්දා ඒකෙන් දෙපාරක් බෙදන්න ඕනේ. එතකොට එනවා ඒ වර්ගය. b එකක් තියෙනවනේ. එහෙනම් b ගෙන් එකපාරක් බෙදන්න ඕනේ b. හරි. දැන් බලන්න යන්නේ හොඳේ. 12යි a වර්ගයේ b ට 2යි a වර්ගයේව කීයක් තියෙනවද? 12යි a වර්ගයේ b ට 2යි a වර්ගයේව කීයක් තියෙනවද? එතකොට a වර්ගයට a වර්ගය කැපෙනවා දෙවරක් 1යි 12ට 6යි 6 b ගෙන් වැඩි කරාම 6යි b ඍණ 12යි a වර්ගයේ b ට 4යි b ඒව කීයක් තියෙනවද? 12යි a වර්ගයේ b ට 4යි b ඒව කීයක් තියෙනවද? එතන 4 වරක් 1යි 12ට 3යි b ට b කැපෙනවා 3යි a වර්ගය. ඒ 3යි a වර්ගය ගිහිල්ලා මේ පහෙන් වැඩි වෙනවා. හරිනේ තේරුණා කියන්නේ? sorry මෙතන පොඩි mistake එකක් වුණා 6යි b එක අපි 3ෙන් වැඩි කරේ නෑ. හරි මෙතන 6යි b තියෙනවා 6යි b 3ෙන් වැඩි කරාම 18යි b right. හරි මෙතන තියෙනවා 4ට 12යි 12ට 4යි 3යි b ට b ගියා a වර්ගයක් ඉතුරු. ඒක 3යි a වර්ගය. 3යි a වර්ගය ගිහලා උඩ පහෙන් වැඩි වෙනවා. එතකොට 5 වරක් 3 කීයද? 15යි ඉතුරුයි a වර්ගය. හරි ඊළඟට ධන 12යි a වර්ගයේ b ට 3ඒව කීයද? 12යි a වර්ගයේ b ට 3ඒව. එතකොට 3 වරක් 1යි මෙතනට 4යි. 4යි a වර්ගයේ b. 4යි a වර්ගයේ ගිහිල්ලා 4යි a b ගෙන් වැඩි වෙනවා. 4යි a වර්ගයේ b ගිහිල්ලා 4යි b ගෙන් වැඩි වෙනවා. එතකොට 4 4ෙන් වැඩි කරාම 16යි. a වර්ගය එහෙම්ම වෙනවා. a වර්ගයම තමයි. b එක ඇවිල්ලා b එකෙන් වැඩි කරාම අපිට කවුද එන්නේ? b ගේ වර්ගය. b ගෙන් වැඩි කරාම b ගේ වර්ගයක් එනවා. හරි දැන් ඔයාලට මේක දිහා බැලුවම පේනවා මේ ඔක්කොගෙම මෙයා b පදයක් මේක a වර්ගයේ පදයක් මේක a වර්ගයේ b වර්ගයේ පදයක්. එහෙනම් මේ උඩ තුන් දෙනා තව දුරටත් එකතු කරන්න අඩු කරන්න අපිට බෑ. ඒ කියන්නේ ගාන උතනින් ඉවර වෙනවා. හරිනේ තේරුණානේ ආයි මම කියන්නම්. තුන් දෙනාගෙන් පොදු හරය 12යි a වර්ගයේ b 12යි a වර්ගයේ b ට 2යි a වර්ගයේ වෙනවා 6යි b එකක්. ඒ 6යි b ගිහිල්ලා 3ෙන් වැඩි කරාම 6 වරක් 3 18යි b. 2යි a වර්ගයේ b ට 4යි b බලනවා 12ට 4 ඒවා 3යි b ට b කැපෙනවා. එතන 4යි a වර්ගයක් ඉතුරුයි. ඒ 4යි sorry 3යි a වර්ගයක් ඉතුරුයි. ඒ 3යි a වර්ගයේ ගිහිල්ලා 5ෙන් වැඩි කරාම 3 වරක් 5 15යි a වර්ගයේ ඉතුරුයි. හරිනේ 12යි a වර්ගයේ b එක 4යි b ගෙන් බෙදුවම 12ට 4 කැපුණාම 3යි b ට b කැපුණා. ඉතුරු වෙනවා 3යි a වර්ගයක්. ඒ 3යි a වර්ගය කියලා 5ෙන් වැඩි කරාම 3 වරක් 5 15යි a වර්ගය. හරි. 12යි a වර්ගයේ b ට අපි 3 ඒවා බලනවා. 3ෙන් කැපුවම 4යි a වර්ගයේ b එකක් ඉතුරුයි. ඒ 4යි a වර්ගයේ b ගිහිල්ලා 4යි b ගෙන් වැඩි වෙනවා. 4 වරක් 4 16යි a වර්ගයේ තියෙනවා. b එක b එකෙන් වැඩි කරාම b වර්ගය එනවා. හරිනේ පැහැදිලිද කියන්නේ? right. අපි යන් එහෙනම් ඊළඟට අපේ 6 වෙනි ගාන. හරි. දැන් මේකෙදි සාමාන්‍යයෙන් අපේ මෙතන තිබ්බේ තනි බීජීය පදවල ගුණිතයක් වගේ එකක්. දැන් බීජීය පදයක් නියත අඥාත පදයක් සමග නැත්නම් ඥාත අඥාත පදවල එකතු කිරීම අඩු කිරීම කියනකොට කොහොමද කරන්නේ කියන එක පොඩ්ඩක් අපි මෙතන ඉඳන් කතා කරමු. හරි. යන් ගාන 6 වෙනි ගාන. right. බලන් ඉන්න බෝඩ් එක. 1 යට a එකතු කිරීම 2 යට a ධන 2. ඔන්න ඕක තමයි ගාන තියෙන්නේ. හරි. දැන් ওই දෙකේම පොදු හරය හොයාගන්න. 1 යට a වලයි 2 යට a ධන දෙකේ පොදු හරය හොයාගන්න. එහෙනම් පොදු හරය කවුද? මේක අපි පොඩ්ඩක් මම මෙතන හොයලා පෙන්නන්න. ඒකම a ධන 2. ඔන්න ඔතන තමයි පද දෙකක් තියෙන්නේ. එක පදයක් a පදයක් අනෙක් පදේ කවුද අපේ? a ධන 2 පදයක්. තේරුණාද කියන එක හරි. දැන් අපි කුඩා පොදු ගුණාකාරය හොයන්න මේක a ගෙන් බෙදනවා. a ගෙන් බෙදුවම 1යි. මේක බෙදන්න බෑ. මොකද a ධන 2 කියන්නේ තනි පදයක්. එහෙනම් a ධන 2 එහෙම්මම ඉතුරුයි. දැන් අපි ආයෙ බෙදනවා a ධන 2කින්. එතකොට 1යි මෙතනත් 1යි. හරියට තේරුණා කියන්නේ? හරි. එහෙනම් a වාරයක් a ධන 2 තමයි පොදු හරය වෙන්නේ. හරි මම ඒක මකලා ගන්න බෑ. තේරුණානේ? a වාරයක් a ධන 2. right. එහෙනම් පොදු හරය එනවා a වාරයක් a ධන 2. එතකොට මේ a ට මේ a කැපෙනවා. නැත්නම් a වාරයක් a ධන 2ට a වනේ බලන්න. මම මෙතන ලියලා පෙන්නන්නම්. a වාරයක් a ධන 2ට a ඒවා බලන්න. එතකොට මේ a ට මේ a කැපෙනවා. එතකොට ඉතුරු වෙනවා කවුද අපිට a ධන 2ක්. එතකොට a ධන 2 ගිහිල්ලා වැඩි වෙන්න ඕන උඩ එකේ. හරි එකෙන් වැඩි වෙනවා a ධන 2ක්. ධන a ධන 2ට a ධන 2 කැපෙනවා. ඉතුරු වෙන්නේ a එකක්. a එක ගිහිල්ලා වැඩි වෙනවා 2කින්. එතකොට 2 වැඩි කිරීම a.
එකෙන් වැඩි කරාම a ධන 2 ධන 2a බෙදීම a වාරයක් a ධන 2යි. දැන් a වලට මෙතන 2a එකතු වුණාම 3a වෙනවා. මෙතන ඉතුරුයි ධන 2ක්. ඒක බෙදනවා a වාරයක් a ධන 2. a වාරයක් a ධන 2. පැහැදිලි කියලා හිතනවා කියපු දේවල්. හරිනේ? right. අපි යන් එහෙනම් ඊළඟ කොටසට 7 වෙනි ගානක්. right. ගාන 7. 7 වෙනි ගාන මම මෙහෙම ගන්නවා දෙවාරයක් x ධන 2 බෙදීම x ධන 5 ධන 3 බෙදීම x ඍණ 2 ධන 1යට x. හරි. දැන් ඔයා මම කියන්න කලින් ටක් ගාලා කල්පනා කරලා බලන්න මෙතන තියෙන කුඩා පොදු ගුණාකාරය කවුද කියලා ඉක්මනට. හරිද? තේරෙන්න ඕන ටක් ගාලා කුඩා පොදු ගුණාකාරය කවුද කියලා උතනින් එන. x ධන 5යි x ඍණ 2යි x ගෙයි කුඩා පොදු ගුණාකාරය අපි හොයාගන්න ඕන. කවුද කුඩා පොදු ගුණාකාරය? මේ තුන් දෙනාගේම ගුණාකාරයක් තමයි මෙතන කුඩා පොදු ගුණාකාරය කියලා එන්නේ. ඔයා බෙදලා බලන්න. මේකට දාලා මුලින්ම x ගෙන් බෙදන්න. එතකොට මේ දෙන්න ඉතුරු. ඊළඟට x දාලා 5න් බෙදන්න. එතකොට මෙයා ඉතුරුයි. ආයි මේක අයින් කරන්න x න 2න් බෙදන්න. එහෙනම් මම ගන්නවා මගේ කුඩා පොදු ගුණාකාරය x වාරයක් x ධන 5 වාරයක් x ඍණ 2. හරි? right. මේ x ඍණ 2 මේ x ධන 5 තමයි මේ ඉන්නේ. හරි. දැන් මම බලන්නේ මේ කුඩා පොදු ගුණාකාරයට x ධන 5ව කීයක් තියෙනවද? මේ තියෙන කුඩා පොදු ගුණාකාරයට x ධන 5ව කීයක් තියෙනවද? එහෙනම් x වාරයක් x ධන 5 වාරයක් x ඍණ 2 මම බෙදනවා x ධන 5යි. එතකොට මේ x ධන 5ට මේ x ධන 5 කැපෙනවා. ඉතුරුයි x වාරයක් x ඍණ 2. ඒක ගිහිල්ලා 2කින් වැඩි වෙනවා. එහෙනම් 2කින් වැඩි වෙනවා x වාරයක් x ඍණ 2. හරි. මෙතන ලකුණ දාන්න. අර වගේම තමයි මේ සෙට් එකට x න 2 ඒවා කීයද? x න 2 කැපුණා ඉතුරු x වාරයක් x ධන 5. එහෙනම් ඒක ගිහින් වැඩි වෙනවා 3. එහෙනම් 3 වාරයක් x වාරයක් x ධන 5. ඕක වැඩි වෙනවා. right මම එහා පැත්ත මකන්නම් පොඩ්ඩක් ඊට වැඩි වෙන හින්දා. ඊළඟට ඔයාලට තේරුණා මෙතන තියෙනවා ධන ලකුණක්. ධන මේ x ගියාම ඉතුරු වෙන්නේ මේ දෙන්න. ඒ දෙක ගිහිල්ලා එකෙන් වැඩි වෙනවා. එකෙන් වැඩි වෙන්න ඕනේ කවුද? x ධන 5යි x ධන 5යි x ඍණ 2යි. ඔන්න ඕක එකක් හැදෙනවා. හරි. දැන් අපි මේ ටික සුළු කරගෙන යන්න ඕනේ. 2x මේ වරහණ ඇතුළේ වැඩි කරන්න ඕනේ. 3x මේ වරහණ ඇතුළේ වැඩි කරන්න ඕනේ. මේගොල්ලෝ ප්‍රසාරණය වෙන්න ඕනේ. හරි අපි ටක් ගාලා කරමු. 2x x ගෙන් වැඩි කරාම 2x වර්ගය. 2x එක 2ෙන් වැඩි කරාම ඍණ 4x. 3 වරක් x 3x x ගෙන් වැඩි කරාම ධන 3x වර්ගය. 3x එක 5ෙන් වැඩි කරාම 3 වරක් 5 15x. ධන මේක වැඩි කරාම x වර්ගය මේක වැඩි කරාම ඍණ 2x මේක වැඩි කරාම ධන 5x මේක වැඩි කරාම ඍණ 10යි. තේරෙනව නේද කියන එක? පැහැදිලි නේද? හරි මේ ඔක්කොම ටික බෙදන්න ඕනේ x වාරයක් x ධන 5 x ඍණ 2. හරි? right දැන් අපි සුළු කරමු. 2x වර්ගයයි 3x වර්ගයයි සජාතීයයි. එතකොට මේ සජාතීය පද සුළු කිරීම 2x වර්ගයයි 3x වර්ගයයි සජාතීයයි දෙන්නම ධන හින්දා 3යි 2යි 5යි. 5x වර්ගය. මේ 5x වර්ගයට මෙතන තියෙන 1x වර්ගය එකතු වෙනවා. එතකොට ඔක්කොම 6යි x වර්ගය. x වර්ගය ඉවරයි. හරි. දැන් x පද ටික හොයමු. මෙයා ඍණ 4ix ධන 15යි. ඍණ 4යි ධන 15යි ධන 11යි. ධන 11ට මේක ඉවරයි. ධන 11ට ආය අඩු කරනවා දෙකක්. 11න් දෙකක් ගියාම 9යි. ඒ 9ට එකතු කරනවා 5ක් 9යි 5යි ධන 14ix. තේරුණා කියලා හිතනවා කියපු දේ ආයි කියන්නම්. ඍණ 4යි ධන 15යි ධන 11යි ධන 11න් දෙකක් ගියාම 9යි 9ට 5ක් එකතු කරාම 14ix ඉතුරුයි ඍණ 10යි. එහෙනම් මම ඒක ලියනවා ඍණ 10යි. බෙදීම යටින් ඉන්නේ කවුද? x වාරයක් x ධන 5යි x ඍණ 2යි. කොහොම එකක් තියෙනවා. දැන් මේ ටිකේ ඔයාලට පේනවද පොදු හරයක්? මේ තුන් දෙනාගේ කවුද? දෙකක් පොදු.
දෙකක් ගත්තම මට ඉතුරු වෙනවා 3x වර්ගය. මෙතනින් ඝන 7x. මෙතන ඍණ 5. මේ ඔක්කොම බෙදීම මේ ටික x වාරයක් x දාලා 5 x ඍණ 2. ඔන්නෝම එකක් එනවා. තේරුණා කියලා හිතනවා කියන එක ඈ. හරි. එතකොට මේ ගානේ ඔයාලා මෙතනින් ඉවර කරන්න පුළුවන්. චුට්ටක් ඔයා බලන්න මේ ඇතුලේ මේ ප්‍රකාශනෙත් සාධක කඩන්න පුළුවන්ද කියලා. ඒක සාධක කඩන්න බැහැ සාමාන්‍යයෙන් මේ විදියට අපිට ඒකින්ද මම කැඩුවේ නැතුව ඉදි ගැව්වේ 3 වරක් 5 15යි වැඩි කරාම 15 වෙන්න ඕනේ. වැඩි කරන ඉලක්කම් දෙක එකතු කරාම 7 එන්න ඕනේ. ඉතින් වැඩි කරාම 15 වෙන චක්‍ර තියෙන්නේ 3 වරක් 5යි 15 වරක් 1යි. මේ දෙක එකතු කරලවත් අඩු කරලවත් 7ක් හැදෙන්නේ නැහැ. මේ දෙකත් එකතු කරලවත් අඩු කරලවත් 7ක් හැදෙන්නේ නැහැ. ඒකින්ද මේ සාධකයේ තවදුරටත් කඩන්න බෑ කියලා මම තීරණය කරලා මෙතනින් ගාන මෙතන ඉවර කරේ ඒකයි. පැහැදිලි? මොන හරි තියෙනවා නම් ඔයා ආයි පාරක් ඉතුරු අච්චු පොතේ ගණන් ටික හදද්දි අහුවෙයි. ඒකින්ද කරුණා කරලා තනියෙන් ඔක්කොම මේ කියපු දේවල් ඉස්සලා වීඩියෝ එක බලලා ආයි පාරක් තනියෙන් හදලා ඊට පස්සේ ඔයා අච්චු පොතේ ගණන් ටික හදන්න. රයිට්. අපි යන් 8 වෙනි ගාන. right මම හදනවා 8 වෙනි ගාන. මම හදනවා 8. right 8 වෙනි ගාන මෙහෙම එකක්. 5 එකතු කිරීම 2 බෙදීම x ධන 3. මෙයාගේ 8 ඉන්න එක බොහොම ලේසි. 1යි x ධන 3යි පොදු වර x ධන 3ම තමයි. ඔයා බෙදලා බලන්න නිකන්. 1කම x ධන 3 කියලා දාලා බෙදන්න. එක බෙදන්න දෙයක් නැහැ බෙදිලි ඉවරයි. හරි. දැන් x ධන 3ට එකේව කීයක් තියෙනවා? දැන් ඔයා හිතන්න මෙතන තිබ්බේ 5 කියලා. එතකොට 5 එකේ පොදු වරේ 5යි. 5ට එකේව 5යි. 10 නම් තිබ්බේ 10ට එකේව 10යි 20 නම් තිබ්බේ 20ට එකේව 20යි. එහෙනම් x ධන 3ට එකේව x ධන 3ක් තියෙනවා. ඒ x ධන 3ට තියෙන එකේව x ධන 3යි ඒක වැඩි වෙන්න ඕනේ 5න් 5න් වැඩි වෙන්න ඕනේ x ධන 3යි. ධන x ධන 3ට x ධන 3 ඒවා එකයි එක වැඩි වෙන්න ඕනේ 2න් එක් වරක් 2යි. හරි. දැන් අපි වැඩි කරමු 5න් 5ix 5 වරක් 3 15යි දෙවරක් එක 2යි බෙදීම x ධන 3යි 15 sorry 5ix එහෙම්මමයි 15යි 2යි එකතු කරාම 17යි බෙදීම x ධන 3යි. කොච්චරයි මේ x එහෙම කපන්න එපා ඒවා වැරදිකම කරන්න එපා ඒවා දන්නවනේ. හරි ඒවා අපි ඉගෙනගෙන තියෙන දේවල්. මේක තනි පදයක් ප්‍රකාශනයක් මේක තනි පදයක්. ඔය විදිහට අපිට ගන්න වෙන්නේ. එතකොට මේක ඔයා ලියනවා නම් ලියවෙන්නේ මෙහෙම පුතේ 5ix වත් පොදුයි x ධන 3 ධන 14ක් පොදුයි x ධන 3. ඕක තමයි මේකේ ඇත්ත කතන්දර. හරි ඒකෙන් ඔයාලට මේ x මේ x එකක් කපන්න බෑ. මේ වෙලාවෙත් මේ x මේ x කපන්න බෑ. මොකද x ධන 3 කියන තනි පදයෙන් තමයි 5ix එක බෙදිලා ඉන්නේ. හරිනේ? අපි යන් එන අපේ 9 වෙනි ගානට. මගේ ගාන 9 3 බෙදීම x ඍණ 6ට අඩු කරන්න 2 යට 2යි x ඍණ 5. හරි බලමු අපි ටක් ගාලා 3 බෙදීම x ඍණ 6ට අඩු කරන්න 2 බෙදීම 2යි x ඍණ 5. හරි මේ ඔක්කොගේම පොදු හරය කවුද? මේ ඔක්කොගේම පොදු හරය මෙයයි මෙයයි වෙන වෙනම. එහෙනම් x ඍණ 6 එකක් අනිත් එක 2යි x ඍණ 5. x ඍණ 6ට x ඍණ 6 ගියාම ඉතුරු වෙන්නේ 2යි x ඍණ 5. ඒක වැඩි වෙන්න ඕනේ 3. එහෙනම් 3ෙන් වැඩි වෙන්න ඕනේ 2යි x ඍණ 5. ඍණ 2යි x ඍණ 5 2යි x ඍණ 5 ගියාම ඉතුරු වෙන්නේ x ඍණ 6. ඒක වැඩි වෙන්න ඕනේ 2ෙන් x ඍණ 6. හරි දැන් අපි වැඩි කරලා බලමු පුතේ. හරි 3 වරක් 2 6යි x 3 වරක් 5 15යි දෙවරක් x 2යි x දෙවරක් 6 12යි බෙදීම මේ දෙන්න හැම වෙනවා x ඍණ 6යි 2යි x ඍණ 5යි. දැන් සජාතිය ටික සුළු කරමු. 6යි x ගෙන් 2යි x ගියාම ධන 4යි x ඍණ 15යි ධන 12යි ඍණ 3යි බෙදීම x ඍණ 6යි 2යි x ඍණ 5යි. ගැටලුවක් නැහැ තේරෙනවද ඈ? අපි යන් අපේ 10 වෙනි ගාන. ගාන 10යි. 8 බෙදීම x ධන 5 අඩු කිරීම 3යට 5 ඍණ x. හරි කෙනෙක්ට ඕන නම් මේ ගාන x ධන 5 මෙතන 5 ඍණ x තියාගෙන හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නගෙන්ම ඍණ ලකුණක් එළියට ඇදලා ඕන නම් මේක x ධන 5 sorry
x ඍණ 5 කියලා හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙම ලියලා පෙන්නන්නම් මේ හරිය මකලා. මම කියන්නේ මේ ගාන ඕන නම් කෙනෙක්ට පුළුවන් පහරින් x එක ඍණ ලකුණක් එළියට ගත්තම ඍණ ලකුණ මාරු වෙනවනේ මේ දෙන්නගේ. මෙයාගේ ඍණ ලකුණක් ගත්තා මෙයා ඍණ වෙනවා මෙයාගේ ඍණ ලකුණ ගත්තා මෙයා ධන වෙනවා. ඒතකොට x එක මුලට ඇවිල්ලා ඔන්න ඕම එකක් හැදෙනවා. හරිද? එතකොට මෙහෙම තියාලා හදන්න පුළුවන් ඕන නම් මෙහෙම තියලා හදන්න පුළුවන්. හැබැයි එළියට ඇද්ද ඍණ ලකුණ මෙතන ඍණ ලකුණෙන් වැඩි වෙලා ඍණයි මැද්ද ධන හැදෙනවා. මම එහෙම කරලා හදන්නම් නිකන් ගාන පෙන්නන්න. හරි 8 වෙදීම x ධන 5 ඍණ 3 වෙදීම මේ ඍණ ලකුණ එළියට ගත්තම මේ ඍණ ලකුණ එළියට ගත්තා මේ වැඩේ වෙන්නේ මේදී. ඒක වුණාම මේ ධන x එක මුලින් ලියලා ඍණ 5 පස්සේ ලියනවා. දැන් මේ ඍණයි වැඩි වෙනවා. ගුණාකාරයක් උතේ එතන හැදෙන්නේ. මොකද මේකෙන් වාරයක් කියලා එළියට ගන්න. මේ වාරේ මේ වාරෙත් එක්ක වැඩි වෙන්න ඕනේ. ඍණයි ධන 3 වෙදීම x ඍණ 5. එතකොට මේ දෙන්න තමයි ලියනවා x ධන 5යි x ඍණ 5යි. හරි. ධන 5ට ධන 5 ගියා ඍණ 5 ගිහලා 8ෙන් වැඩි වෙනවා. 8ෙන් වැඩි වෙනවා x ඍණ 5 ධන ඍණ 5ට ඍණ 5 ගිහිල්ලා 3ෙන් වැඩි වෙනවා x ධන 5. හරි දැන් වැඩි කරමු. 8ix 8 වරක් 5 40යි ධන 3ix 3 වරක් 5 15යි බෙදීම x ධන 5යි x ඍණ 5යි. හරි නේද? right. දැන් මේ ටික මකමු අපි මකලා අර ටික හදලා ඉවර කරමු. එතකොට මේ ගාන මම මෙතනට ගත්තම 8ix එක ධන 3ix එක ධන 8යි 3යි 11ix මේක ඍණ 40යි මේක ධන 15යි. එතකොට මේ දෙන්න අඩු වෙනවා 40න් 15ක් ගියාම ඍණ 25යි. මොකද මෙයා ලොකු එක්කනලා ලකුණු දාන්නේ. බෙදීම මෙතනින් එනවා x ධන 5යි x ඍණ 5යි. අන්න බලන්න මොනවා හරි ගැටලුවක් ආවද කියලා. මේ දෙන්න පොදු හරය ගත්තා. මෙයාට මෙයා ගියා ඉතුරු වෙන්නේ මේකෙන් වැඩි කරාම 8ix 8 වරක් 5 40යි. මෙයාට මෙයා ගියා මේක වැඩි වෙන්න ඕන 3ෙන් 3ix 3 වරක් 5 15යි. එතකොට 8යි 3යි එකතු කරාම 11යි මේ දෙන්නගේ වෙනස 25යි. හරි. අපි තව ගණන් පහක් හදලා පාඩමේ කොටස ඉවර කරනවා. ඔයාට සම්පූර්ණයෙන්ම පාඩම මේකෙදී මේ කරන වීඩියෝ එකෙන් ආවරණය කරලා තියෙන්නේ කරුණා කරලා ඒ පාඩම ඔයා බලලා ගණන් ටික හදන්න ඕනේ. right. අපි යන්ටක් ගාලා 11 වෙනි ගාන. ගාන 11. x ධන 3 බෙදීම x වර්ගයේ ඍණ 1 ධන 1යට x ධන 1. හරි දැන් හොඳට අහගන්න පුතේ මේ කියන්නේ. දැන් මේ විදිහේ බීජීය භාග සංඛ්‍යාව සුළු කරන වෙලාවකදී මේ වගේ ගණන් වලදී වාට මේ යට තියෙන හරයේ මේක තවදුරටත් සාධක වෙන් කරන්න පුළුවන් නම් ඔයා අංක 1ට මේක කරන්න ඕනේ. එහෙනම් මේක ඔයා දන්නවා මේ ඉන්න වර්ග දෙකක අන්තරය. එහෙනම් x ධන 3 ඔයාට බෙදන්න පුළුවන් මේක x ඍණ 1 කියලායි x ධන 1 කියලායි. ධන x ධන 1. තේරුණා කියලා හිතන්න. හරි. right. දැන් ඕකේ ඔයා බලන්න ඔයාලට හිතා ගන්න පුළුවන්ද කියලා කවුද කුඩා පොදු ගුණාකාරයට එන්නේ එහෙම නැත්නම් කවුද අපේ පොදු හරයට එන්නේ කියලා. කවුද අපේ පොදු හරයට එන්නේ? මේ දෙන්නමයි මේකයි වෙන් කරලා බෙදන්නේ. මම පොඩ්ඩක් මේක බෙදලා පෙන්නන්නම් මේ ගාන පොඩ්ඩක් ඔයාලට සාධක වෙන් කරලා හදලා පළවෙනි පාරණිය. එහෙනම් මෙතන එනවා x ඍණ 1 x ධන කියලා එකක්. අනිත් එක එනවා x ධන 1 කියලා තව එකක්. දැන් මේක බෙදනවා x ධන 1කින්. එතකොට මේකට මේකයි කැපිලා ගියාම x ඍණ එකක් මෙතන ඉතුරුයි මෙතන එකමයි. දැන් බෙදනවා x ඍණ 1කින්. එතකොට එකයි. දැන් කවුද පොදු හරය? x ධන 1යි x ඍණ 1යි. හරි එහෙනම් පොදු හරය ගන්නවා x ධන 1යි x ඍණ 1යි. x ධන 1යි x ඍණ 1යි මෙහෙම අපල ගියාම ඉතුරු වෙන්නේ එකයි. ඒක ගිහිල්ලා වැඩි වෙනවා x ධන 3යි. ඒතකොට වැඩි කරාම x ධන 3මයි. ධන x ධන 1 x ධන 1 කපලා ගියාම ඉතුරු වෙන්නේ x ඍණ 1. ඒක ගිහිල්ලා වැඩි වෙනවා 1. හරි. දැන් x ධන 3 එහෙමම තියෙනවා. එකෙන් වැඩි කරාම ධන x ඍණ 1. බෙදීම x ධන 1 x ඍණ 1. හරි. දැන් බලමු. මේ x මේ x එකතු කරාම 2x එනවා. මේකයි මේකයි 2යි. 3ෙන් එකක් ගියාම ධන 2ක් කියලා එකක් එනවා. යටින් එනවා x ධන 1යි x ඍණ 1යි. ඔයාලට පේනවද මේ දෙන්න පොදු හරයක්? පොදු සාධකයක්. ඒ පොදු සාධකයේ 2යි. එතකොට ඉතුරු වෙන්නේ x ධන 1 බෙදීම යටින් එනවා x ධන 1යි x ඍණ 1යි.
හරි නේද? මේ දෙන්නගේ පොදු සාධකය කියලා ගත්තා. මේ දෙන්නගෙම දෙකක් පොදුයි. ඒතකොට ඉතුරු x ධන 1. දැන් ඔයාලට පේනවා උඩ තියෙන ප්‍රකාශනයේ යට තියෙන ප්‍රකාශනයේ ಗುಣ කිරීම දෙකක් තියෙන්නේ. ඒතකොට ඒ වෙලාවට මේ ධන 1ට මේ ධන 1 ඉවත් කෙරුවා හැකි. එහෙනම් මගේ අන්තිම උත්තරය එනවා 2 බෙදීම x ඍණ 1. බලන්න ඔයාට ඔය කරලා තියෙන වැඩේ හරියටම තේරෙනවද කියලා. හරි? right. මම එහෙනම් මේක මකනවා ඈ. ඔය කරපු දේවල් එක්ක හරියට වැඩේ කරගෙන යන්න පාඩම බොහෝම ලේසියෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි? ඒක අනිවාර්යෙන් විශ්වාසය මේ කලන් 15 තනියෙන් බෝඩ් එකේ මාත් එක්ක දැන් හදන්න. ඊමසව තනියෙන් ඉස්සෙල්ලා හදන්න හදලි ඉවරලා අච්චුවදේ තියෙන ගණන් ඔක්කොම ටික ඔයා අනිවාර්යෙන්ම හදලි ඉවර ගන්න. ඒක ඔයාට එතකොට මේ පාඩම කිසිම ප්‍රශ්නයක් නැති වෙනවා කියලා මට විශ්වාසයි. හරි. අපි යන්න ටැග් ගාලා අපේ 12 වෙනි ගානට. ගාන 12. 3 බෙදීම x වර්ගය ධන x ඍණ 2 අඩු කිරීම 1යට x වර්ගය ඍණ x ඍණ 6. හරි. දැන් පුතේ ඔයාලට තේරෙන්න ඕනේ මේ තියෙන ගානේ මෙතනක් තියෙන වර්ගද සමීකරණයක් මෙතනක් තියෙන වර්ගද සමීකරණයක්. ඔය වර්ගද සමීකරණේ හරිද මේකේ සාධක කඩන්න පුළුවන්ද කියලා බලන්න. හරි. ඉස්සෙල්ලාම අපි මේකේ සාධක කඩලා බලමු. මේකේ සාධක කැඩුවම පුතේ අපිට එනවා x වැඩි කරාම 2 නෙන්න ඕනේ. ඒ දෙන්න සුළු කරාම මෙතන එකක් නෙන්න ඕනේ. එහෙනම් x ධන 2යි x ඍණ 1යි. ඔයා ඒක වැඩි කරලා බලන්න. හරිද? මෙතන x වර්ගය එනවා. මේක වැඩි කරාම හරි. ඊට පස්සේ මේකයි මේකෙන් වැඩි කරාම ඍණ x එකක් එනවා. මේ දෙකෙන් වැඩි කරාම ධන 2යි x එකක් එනවා. ධන 2යි x එකයි ඍණ x එකයි සුළු කරාම ධන 1යි x එකක් එනවා. දෙවරක් එකෙන් ඍණ 2 එනවා. ඊළඟට ඍණ මේකෙත් සාධක කඩන්නවා. මෙතන එනවා x ඍණ 3යි x ධන 2යි. ඔයා සාධක කඩලා බලන්න ඕන අපි ඉගෙනගෙන තියෙන පාඩම් කියලා ඈ. මෙයාගේ සාධකේ වෙන් කරලා බලන්න. හරි. දැන් මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. කුඩා පොදු ගුණාකාරය හොයාගන්න දන්නවනේ පොදු සාධකය හොයාගන්නනේ තියෙන්නේ. කුඩා පොදු ගුණාකාරය හොයන්න. x ධන 2 දෙන්නටම ඉන්න හින්දා ඒක එකක්. ඊළඟ x ඍණ 1 මෙතනට නෑ. මෙතන විතරයි ඉන්නේ. ඒක බෙදුනා. මේක බෙදන්න ඒකත් තව පාරක් බෙදන්න ඕනේ x ඍණ 3. ඔන්න ඕක එකක් කියලා. හරි දැන් බලන්න මේ දෙන්න මෙයා ගියා ඉතුරු වෙන්නේ මෙයා එයා ඇවිල්ලා මේකෙන් වැඩි වෙනවා. එහෙනම් 3 වාරයක් x ඍණ 3 ඍණ x ඍණ 3 ගියා x ධන 2 ගියා ඉතුරු වෙන්නේ x ඍණ 1 ඒක එකෙන් වැඩි වෙනවා. හරි දැන් වැඩි කරන්න 3x 3 වරක් 3 9යි 3x 3 වරක් 3 9යි ඍණෙන් වැඩි කරාම ඍණ x ඍණයි ඍණයි ධන 1යි බෙදීම x ධන 2යි x ඍණ 1යි x ඍණ 3යි. හරි දැන් බලමු 3x කින් 1x එකක් අඩු වෙනවා 3ෙන් එකක් ගියාම 2x ඍණ 9යි ධන 1යි මේ දෙන්න සුළු වෙනවා 9යි 1යි මේක ඍණ 9යි මේක ධන 1යි එතකොට එන්නේ ඍණ 8යි. බෙදීම මේ සෙට් එක එහෙම්ම වෙනවා x ධන 2 x ඍණ 1 x ඍණ 3. හරි. අපි දැන් අන්තිම උත්තරේ ගමු. මේ දෙන්නගේ පොදු සාධකයක් තියෙනවා 2යි. එතකොට එන්න ඔයාලට x ඍණ 4 බෙදීම මෙතනට එනවා x ධන 2 x ඍණ 1 x ඍණ 3. ඔන්න ඔයාගේ අන්තිම උත්තරය. හරිනේ? එහෙනම් මේ වගේ ගානකදී මොකද්ද ඔයාගේ විශේෂත්වය? මේකෙදී සාධක කඩන්න තියෙනවා. එතකොට මේ සාධක අනිවාර්යෙන්ම වෙන් කරගන්න ඕනේ. වෙන් කරගෙන ඉවරලා තමයි ඔයා කවුද හොයන්නේ? කුඩා පොදු ගුණාකාරය. එහෙම නැත්නම් පොදු හරය හොයාගන්නේ. ඒක කල්පනාවෙන් මෙතනට ගෙනගන් ගන්න. හරි එකපාරට මේ දෙක ලියලා ගාන හදන්න බෑ. හරිනේ? right. අපි යන් තව ගණන් 3කින් ඔයාගේ මම පාඩම ඉවර කරනවා. එතකොට මම අර කිව්වා වගේ පුණා කල්පනා කරලා ඒ ටිකට අක් ගාලා තනියෙන් හදලා ඊට පස්සේ අච්චු පොතේ ගණන් ටික හදන්න. හරි 13. 4 බෙදීම p වර්ගයේ ධන p ඍණ 6 ඍණ 2 බෙදීම p වර්ගයේ ධන 5යි p ධන 6යි. හරි මේක සාධක කළමු. මේක සාධක කැඩුවම කවුද එන්නේ? p ධන 3යි p ඍණ 2යි. අර කලින් ගානෙම ලකුණ මාරු කියන්නේ අකුර මාරු වෙලා ඉඳී. හරි. ඍණ 2යි. මෙතන එන්නේ p ධන 2යි p ධන 3යි. ඕක ඔයා සාධක කඩලා බලන්න ඕනේ. හරි. දැන් අපි ගමු මේගොල්ලන්ගේ කුඩා පොදු ගුණාකාරය. p ධන 3 p ධන 3 දෙකෙන් එනවා.
p ඍණ 2ක් එනවා p ධන 2ක් එනවා. හරි. ටැග් ගාලා සුළු කරමු. ඉස්සෙල්ලා අපිට සුළු කරලා බලපු උද්ද තියෙනවා. p ධන 3යි p ඍණ 2යි ගියාම ඉතුරු වෙන්නේ p ධන 2. ඒක 4ෙන් වැඩි වෙනවා. p ධන 2යි ඍණ දෙවාරයක් p ධන 2යි p ධන 3යි ගියාම ඉතුරු වෙන්නේ p ඍණ 2. ඒක 2ෙන් වැඩි වෙනවා p ඍණ 2යි. දැන් 4ෙන් වැඩි කරාම 4යි p 4 වරක් 2 8යි. sorry. ලකුණ ඍණ තියෙන්නේ ඍණයි ධනයි ඍණ 2යි p ඍණයි ධන දෙවරක් 2 4යි. යටින් එනවා p ධන 3යි p ඍණ 2යි p ධන 2යි. හරි. අපි දැන් ගාන ඉවර කරමු. 4යි p ගෙන් 2යි p යනවා. 4යි p ගෙන් 2යි p යනවා. එතකොට එන්නේ 2යි p. මේ 8යි 4යි එකතු වෙනවා. 8යි 4යි 12යි. බෙදීම මේ තුන් දෙනා එනවා. p ධන 3යි p ඍණ 2යි p ධන 2යි. මේ ඔක්කොගෙම දෙකක් පොදුයි එළියට ගත්තම p ධන 6යි බෙදීම p ධන 3යි p ඍණ 2යි p ධන 2යි. ඔන්න අන්තිම උත්තරය. පැහැදිලිනේ කියන්නේ තේරෙනවානේ? හරි. අපි යන් 14 වෙනි ගාන. එතකොට මේ අමාරු මට්ටමේ ගණන් ටිකකුත් එක පාඩම කරන්න සම්පූර්ණ පාඩම. හරිනේ? ඒකින්ද හැම ගානක්ම වල ආවරණය කරලා තියෙන්නේ ආ. right 14 වෙනි ගාන. එකයට x ධන 3යි ධන එකයට x වර්ගය ධන x ඍණ 6යි. හරි. සාධකයේ මේකේ කඩන්න දෙයක් නැහැ පුතේ. ඒක එහෙම්මම තියෙනවා. සාධක කඩන්න දෙයක් නැහැ. ධන මේක සාධකයේ කඩන්න. එතකොට අර ඉස්සල්ලා වගේ වෙනවා x ධන 3යි x ඍණ 2යි. ඕකේ සාධකයේ කඩලා වань ඕක තමයි එන්නේ. හරි. මේ දෙන්නගෙම පොදු හරය මෙතනින් x ධන 3 දෙන්නට වෙනවා. මෙතනින් තව එකක් ඉතුරු x ඍණ 2. හරි. x ධන 3 x ධන 3 ගියාම ඉතුරු x ඍණ 2 ඒක එකෙන් වැඩි වෙනවා. ධන මෙයාට මෙයා ගියා ඉතුරු වෙන්නේ 1 ඒක එකෙන් වැඩි කරාම 1යි. එකෙන් මේ x එක වැඩි කරා 2යි ධන 1යි යටින් ඉන්නවා x ධන 3යි x ඍණ 2යි. හරි. මේ x එක එහෙමමයි ඍණ 2යි ධන 1යි ඍණ 1යි යටින් එනවා x ධන 3යි x ඍණ 2යි. හරි. එහෙනම් 14ක් වෙන ගණන් කියලා දුන්නා. අන්තිම ගාන මම මෙතනින් අදට තියෙන පාඩම ඉවර කරමු. right 15 වෙනි ගාන. එකයට x වර්ගය ධන 4ix ධන 4 ඍණ එකයට x ඍණ 2යි x ධන 2යි. මේක සාධකයේ කඩන එකක් දාලා ඔයාලා මම බෝඩ් එකේ ලියන්න කලින් පුළුවන් නම් හිතින් සාධකයේ කඩලා ඉවර කරන්න. මේ දෙන්නගේ පොදු සාධකයේ x ධන 2යි x ධන 2යි. ඕකමයි x ධන 2 x ධන 2 කියලා ඍණ එකයට x ඍණ 2යි x ධන 2යි. එහෙනම් x ධන 2කින් එකපාරක් බෙදුවොත් මේක එකක් බෙදෙනවා. මෙතන එකක් බෙදෙනවා. ආයි x ධන 2කින් තව පාරක් බෙදන්න ඕනේ මේක කැපෙන්න. එහෙනම් මෙතන x ඍණ 2යි. හරි. මෙයාට මෙයා ගියා ඉතුරු වෙන්නේ x ඍණ 2. ඒක එකෙන් වැඩි කරනවා. ඍණ x ඍණ 2 x ඍණ 2 ගියා x ධන 2 x ධන 2 ගියා ඉතුරු x ධන 2 ඒක එකෙන් වැඩි කරනවා x ධන 2. එතකොට මේක වැඩි කරා x ඍණ 2යි මේක වැඩි කරාම ඍණ x මේක ඍණයි ධනයි ඍණ 2යි බෙදීම x ධන 2යි x ධන 2යි x ඍණ 2යි ධන x ට ඍණ x ලැබුණා ඍණ 2යි ඍණ 4යි බෙදීම x ධන 2යි x ධන 2යි x ඍණ 2යි. පැහැදිලි කියලා හිතනවා. හරි. එහෙමනම් ඔයාට අද අපි ඉවර කරේ 10 වසරේ පාඩමේ 10 වසරේ 13 වෙනි පාඩමේ බීජීය භාග කියන කොටස. කියන්නේ දෙවෙනි වාරේ පළවෙනි පාඩම. එතකොට මම විශ්වාස කරනවා මම කියපු දේ ඔයගොල්ලෝ කරයි කියලා. මේ හදපු ගණන් 15 හදන්න. ඊට පස්සේ ඔයා තනියෙන් තව පාරක් මේක try කරන්න. කරලා අච්චු පොතේ තියෙන ගණන් ඔක්කොම ටික හදලා ඉවර කරන්න. ඔයාට එතකොට බොහොම ලේසියෙන්ම මේ වැඩේ තේරෙයි. එච්චර අමාරු පාඩමක් නෙවෙයි. හරි. එහෙනම් අද අපි වැඩේ ඉවර කරනවා. right.